හරි නේද පුතේ? අපිට එක data type එකක් ඉතුරු වුණා නේද? ඒක කරමු ඈ. calculated data type. මේක වෙනම එකක්. ඒකටත් පොඩි database එකක් හදමු. මොකක් හරි DB2 කියලා database එකක් හදමු. මේක දත්ත වර්ගයක් පුතේ. calculated කියන්නේ මොකක් හරි field එකකින් වෙන field එකකට දත්ත පිරෙන එක. පස්සේ ලියාගමු. අපි DB2 කියලා database එකක් හදමු. database name එක හදමු DB2 කියලා. ඒකේ අපි table එකක් හදමු employee කියලා table එකක් හදමු. හරි. ඒකේ මෙන්න මේ fields ටික හදමු. EMP නම් එකක් දාමු. දැන් මේක තියෙන්නේ පොඩ්ඩක් බලන්න. සේවක අංක දාමු. එයාගේ නම ඕනේ. basic salary එක දාමු. B salary කියලා එකම. basic salary. හරි. basic salary එක allowance කියලා field එකක් හදමු. තව EPF හදමු. කොහොම දෙකක් හදමු ඇති. නේද? basic salary එක දානකොට දීමනාව EPF එකයි පිරෙන්නේ. ඒ විදිහට හදමු. හරි. calculated data type කියලා ලියන්නකො. උදාහරණයකින් කරමු ඈ. මෙන්න මම කියන්න ලියන්න. calculated data type. ඒක පාවිච්චි කරන්නේ යම් field එකකට දත්ත වෙනත් field එකකින් automatically fill වෙනවා. හරි. උදාහරණ කියලා ලියන්න. DB2 database තුල employee නමින් table එකක් සාදමු. DB2 database තුල employee නමින් table සාදමු. මෙහෙම වනේ මම මෙහෙම දානවා. ඔන්නම මේකට දත්ත දානකොට දීමනාවයි EPF වලටයි ඔටෝ දත්ත වැටෙනවා. ලියන්න table සාදමු. මේක අඳින්න. මේක තමයි employee table. ඒකේ තියෙන fields මොනවද? EMP number, BSL, allowance and EPF. මූලික වැටපයි දීමනාවයි EPF වලට කපන ගන්න. යටින් ලියන්න දීමනාව කියලා කමාවක් දාලා අලෙන් ඩොට් එකක් දාලා ලියන්න. දීමනාව ඒ කියන්නේ allowance එක මූලික වැටුපෙන් 10%කි. දීමනාව මූලික වැටුපෙන් 10%කි. සාය පොඩක් කියනවා. හරි. පළවෙනි ඩොට් එක ලියන්න දීමනාව allowance මූලික වැටුපෙන් 10%කි. ඒ කියන්නේ allowance එක වෙන්නේ B salary එකෙන් 10යි 100. 10% ඔහොම පාවිච්චි කරන්න බෑ. බෙදීම 100 තමයි ලියන්න ඕනේ මේ ඇක්සස් වලදී. කොහොම ලියමුනේ?
Excel වලදී විතරයි 110 ලියන්න. 110. මේක මේකෙන් 110යි. ඊළඟ ඩොට් එක EPS සමානයි B salary value 108යි. හිටිය ලියමු එක. EPS සමානයි basic salary වලින් 108යි. දැන් EPF වෙන්නේ basic salary එකෙන් 108ක අගයක් මේකට වැටෙන්නේ 110යි. දැන් මට ඕනි ඉවරයි. 10යි කියන්න පුළුවන්. හරිද? දැන් මට ඕනේ පුතේ බේසික් සැලරි එක දානකොට මේක ඉන්පුට් මේකට data ඉන්පුට් කරනකොට allowance එකටයි EPF එකටයි auto fill වෙන්න ඕනේ data. මේවට අපි දාන්නේ නැහැ. හරි? 65000 දානකොට මෙතනට ගාන හැදිලා වැටෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය මේක බේසික් සැලරි ඉන්පුට් කරන විට B සැලරි වලට අගයන් ඉන්පුට් කරන විට නැත්නම් කළ විට යනු බේසික් සැලරි වලට අගයන් ඉන්පුට් කළ විට මේකට දත්ත දානකොට දීමනාව සහ allowance සහ EPF සඳහා දත්ත auto fill විය යුතුයි. automatically fill වෙන්න ඕන. මේ දෙකට දත්ත auto යන්න. ඒවට දත්ත input කරන්නේ. අන්න ඒ වැඩේට මේ fields දෙකට දාන්න ඕනේ මොනවා කියලාද? data type එක calculator කියලා දාන්න. දාලා බලන්න. මේ සඳහා allowance සහ EPF වල data type calculator less යෙදිය යුතුය. ඇහුවොත් ඔන්න ඕකට data type එක calculator කියලා දාන්න. දැන් කරලා බලන්න. කරන විදිය චුට්ටක් වෙනස්. අපි ඉස්සෙල්ලා allowance එකට දාලා කරලා බලමු. EPF එකට දාන හැටි ලියමු. එහෙම කරමු. මේකට අනුව මේක හැදෙන හැටි ලියමු. මේකට ඉස්සෙල්ලා කරලා බලමු. මොකද පළවෙනි එක කර ලියන වඩා හොඳයි. ඒ හින්දාත් වෙන්න ඇති දාලා නැති. හරි. අපි පුතේ මේකට යන්න. ready නේද? හරි. මෙහෙම යන්න. new එකකට යන්න. ඔයගොල්ලෝ open කරා නම් කලින් database එක file new යන්න. file ගිහලා new යන්න access වලින් අයින් වෙන්න එපා. file new blank database ළඟට එන්න. database එකේ නම db1 කියලා දෙන්න. කොයි හරි save එකෙන් අවුලක් නැහැ. db1 එකතු වෙලා කරමු. තනියෙන් යන්න බෑ ඒක වෙනස් හිතා. file new blank database db1
නම db1 ක්‍රියේට් කරනවා. මොන හරි මිස් වුණොත් ඒ මොහොතේම අහන්න. ආපස්සට එන්න බෑ මටත් ඈ. හරි. table 1 කියන එක right click කරලා design view ගන්න. table 1 උඩ right click කරා design view ගත්තා. table එකේ නම employee. okay. හරි. දැන් පළවෙනි field එක දෙන්න පුතේ හැමෝම ඈ. හැමෝම පළවෙනි field එක දෙන්න EMP number. yes. ඔව්. EMP NO. වරද්දන්න එපා. EMP NO. auto number තිබිද්දී වෙනස් කරන්න එපා. ඔහෙ තිබිද්දී නිකන් data type එක. පස්සේ ලියාගමු. data type එක auto number. කවුරුත් වෙනස් කරන්න එපා. තනි වුණොත් වැඩේ අමාරු වෙනවා. ඊට පස්සේ B salary. B salary. B salary හරියට ලියන්න. basic salary කියන එක ඒකත් අපි දෙමු basic salary එක currency නේ වෙන්න ඕනේ නේද? මුදල්නේ currency දෙන්න. basic salary currency දෙන්න. මොකද වෙනස් නොකර ඉමු. currency විතරක් දෙන්නේ ඇති. ওই දෙකටනේ අපි දත්ත දෙන්නේ. පළවෙනි field එක හොඳට අහගන්න. auto number කියන field එකට දත්ත වැටෙන්නේ auto. අංක වැටෙන්නේ auto. නමුත් basic salary එකට අපි දත්ත දෙනවා. හරිනේ? basic salary. හැබැයි basic salary එකට දෙනකොට දැන් ඊළඟට add කරන field එක තියෙනවනේ allowance කියලා. අන්න ඒකට දත්ත auto වැටෙන්න ඕනේ. කොහොමද වැටෙන්න ඕනේ? basic salary එකෙන් 10% වැටෙන්න. අන්න ඒ වෙලාවේ අනිත් එක පුතේ calculated නේ දාන්න යන්නේ auto හැදෙන්නනේ. එතකොට මේ පවතින fields දෙක ඉස්සෙල්ලා save කරලා ඉන්න. අන්න ඒක අමතක වුණොත් වැඩ කරන්නේ නැහැ. අපිට කරගන්න බැරි වෙනවා. අනිත් field එක type කරන්න ඉස්සෙල්ලා. හරිද? මේක save කරා. save කරාම access කියන එක කිනා දන්නවා දැනට fields දෙකක් තියෙනවා කියලා. නැත්තම් තාම දන්නේ නැහැ යා කවුද employee කියන database access දන්නේ නැහැ. employee table එකේ මේ fields දෙක තියෙනවා කියලා. දන්නේ මොනවා කරොත්ද? save කරොත් විතරයි. දැන් ඔහොම තියෙද්දි save කරන්න. ওই fields දෙක තියෙද්දි save කරපු ගාම access දන්නවා employee table එකට ওই fields දෙක තියෙනවා. තේරෙනවද? අපි දැන් ওই screen එකේ type කරාට save වෙලා නැහැ hard එකේ. ඒ හින්දා පැටියෝ අනිත් එක ලියන්න ඉස්සෙල්ලා මේක save කරන්න ඕනේ. ඒ හින්දා උඩ diskette එක click කරලා මේ තියෙන diskette එකක් වගේ diskette එකක් ඒක click කරන්න. save කරන්න. හැමෝම save කරන්න කල්පනාවෙන් අහගෙන ඉඳලා බය නම් තව සැරයක් ක්ලික් කරන්න. එහෙමත් බය නම් ෆයිල් ගිහිල්ලා save හරි කමක් නැහැ select කරන්න. දැන් save. දැන් මේ වෙනකොට access ගන්නවා employee table එකේ ඔය fields දෙක තියෙනවා. දැන් මම එයාට කියනවා calculated field එක හදන්න කියලා. මොකද්ද calculated field එක? allowance කියන එක. right. දැන් type කරන්න පුතේ ඊළඟ field එක allowance කියලා. allowance කියලා දෙන්න. type කරන්න allowance කියලා type කරන්න. දැන් පුතේ යන්න data type එක ළඟ. කලබල නැතුව මයිත් එක්ක කරමු. allowance එකේ data type එක ළඟට යන්න. දැන් මේක දිගාරු. දිග ඇරලා calculated කියන එක ක්ලික් කරපු ගමන් වෙනම කොටුවක් එනවා. වෙනම box එකක් එනවා. අන්න ඒකේ අපි save කරපු fields දෙක තියෙනවා. allowance කියන field එක තියෙන්න බෑ. ඒක තිබුණොත් අවුල් වෙනවා. අර save කරපු fields දෙක විතරයි තියෙන්න ඕනේ. අපේ අලුත් field එක තියෙන්න බෑ.
හරිනේ? හරි. දැන් ඔයා ඒක හැදෙන හැටි මේ කොටුව ඇතුලේ ලියන්න ඕනේ. මේ උඩ තියෙන බොක්ස් එක ඇතුලේ ලියන්න ඕනේ. අර එලෙවන්ස් කියන ෆීල්ඩ් එකට දත්ත යන හැටි. මෙතන පවතින ෆීල්ඩ්ස් වලින් දාන්න ඕනේ මම. හරි. මම එම්ප්ලොයි නම්බර් එකෙන් දාන්නේ නැහැ. බේසික් සැලරි එකෙන්ද. ඔයා මේ බේසික් සැලරි එක ඩබල් ක්ලික් කරන්ට බේසික් සැලරි කියන වචනේ උඩ ඩබල් ක්ලික් කරන්ට එතකොට කොටු වරහණක් ඇතුලේ බේසික් සැලරි කියලා උඩට වැටෙනවා. කොටු වරහණෙන් කියන්නේ පුතේ බේසික් සැලරි කියන ෆීල්ඩ් එක. ෆීල්ඩ් එකක් කියලා ඇක්සස් අඳුරලා දෙන්න පුතේ කොටු වරහණ. ටයිප් කරනවා නම් හරියට අකුරු ටයිප් කරන්න ඕනේ කොටු වරහණ ඇතුලේ B සැලරි කියලා හරියට ලියන්න. පවතින ෆීල්ඩ් එකේ නම. දැන් ඕකෙන් මොකද්ද වෙන්න ඕනේ? ඕක ಗುಣ කිරීම දාන්න තරුව. තරුව දාන්න. මම චුට්ටක් විශාල කරන්නම් මම. පේනවද? B සැලරි ಗುಣ කිරීම. 10ක් නේ මං කිව්වේ 10 බෙදීම 100. 100ට මාක් එක දාන්න එපා. percentage මාක් එක දාන්න එපා. ඒක මේකට හරියන්නේ නැහැ. access වලට ඒක හරියන්නේ. access නෙවෙයි excel වලට. බෙදීම 100 දාන්න. බලන්න හරියට මගේ ළඟ තියෙන විදියමද කියලා ස්ක්‍රීන් එකේ පේන විදියට බලන්න. කොටු වරහන් ASCII බේසික් සැලරි. ඒක නම් එයා දැම්ම එකනේ. වරදින්න බෑනේ. බලන්න එක කෑල්ලක් හරි මේ කියලා දන්නේ නැහැ නේද? ඔය කිව්වේ මං එලෙවන්ස් කියන ෆීල්ඩ් එක හැදෙන හැටි. ඒකට දත්ත යන හැටි. පවතින ෆීල්ඩ් එකකින් 10% හොයලයි ගන්න. හරි පුතේ. දැන් ඔයා ඕකේ කරන්ට මොකවත් error message එන්න බෑ. අතන calculated කියලා වැටෙන්න ඕනේ. automatically calculate කියලා වැටලා තියෙන්න ඕනේ. පල්ලෙහා general කියන tab එකේ general කියන තැන expression කියන තැන අර අපි ලියපු එක තියෙන්න ඕනේ. පහළ බලන්න general කියන තැන ප්‍රකාශනයක් කියලා expression කියලා තියෙනවා. අන්න එතන basic salary ගුණ කිරීම 10 බෙදීම 100 තියෙනවා. ඒ කියන්නේ වැඩේ හරි. දැන් පුතේ අපි මේ අනිත් එක හදන්න ඉස්සෙල්ලා මේක බලලි. ඊට පස්සේ අනිත් එක ලියන ගමන් කරමු. එතකොට ඇතිනේ. හරි. දැන් පුතේ save කරන්න. ආයෙ සරයක් save select කරන්න. structure එක save කරන්න. file save. මම හිතනවා හරි කියලා. දැන් ඔයා employee table එකට double click කරලා record දාන්න යන්න. ඔව් සතීෂ. සර් මොකක්ද අර calculator වල කරායින් පස්සේ මොකද්ද කරන්න ඕනේ සර් සිග්නල් නැතුව කියලා. ඔයා මේ ටික මේ මෙතෙන්ට එනකන් ආවේ නැද්ද? ආව සර්. මේ දැන් අර expression කියන තැන 110 කියලා තියෙනවද මේක? ඔව් සර් එකක් තියෙනවා. හරි save කරන්න ඉතින්. file එක save. හරි දැන් employee table එකට double click කරලා record දාන තැනට යන්න. දාන්න යන්න එපා දැන් ගාලා මයිත් එක දාමු. employee number එකට new කියලා තියෙනවා. මොකද්ද new කියලා තියෙන්නේ? auto number එක. හැම field එකකම තියෙන සංකේත දැනගන්න ඕනේ ඔකට. හරි? new කියලා තියෙනවා කියන්නේ අපිට type කරන්න දෙන්නේ නැහැ. AI දත්ත දාන්න. auto number එක. right. එතනින් පණින්න. enter කරලා. දැන් මම කියලා එයාට කිව්වේ access ට කිව්වේ basic salary එක දානකොට allowance එක පුරවන්න කියලා. හරිනේ? අපි basic salary එකක් දෙමු. 75600. මොකක් හරි දෙන්න. basic salary එකක් දෙන්න. දීලා ඔයා enter කරලා බලන්න දීමනාව වැටෙන්න. දීමනාව ඔටෝ වැටෙන්න. enter කරලා ඊළඟ එකට යන්න. අනිත් එකට යන්න. අනිත් එකකට දාන්න. 50000 මොකද 58000. දීලා enter කරලා බලන්න අන්න 5800 අනිකට වැටෙනවා. ඔයා නිකන් data දීලා පල්ලෙහාට ගියත් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔයා 75000යි කියලා දීලා ඊළඟ එකට ගියොත් අරකට වැටෙනවා. පල්ලෙහාට යන්න arrow key එක ඔටෝ අරකට යනවා. ඒකට යන්නම ඕනේ නෑ. 45600. දීලා පහළට ගියොත් අරකට data වැටෙනවා. ඒ කියන්නේ දීමනාවට අපිට දෙන්න ඕනේ නැහැ. 110 ඔටෝ වැටෙනවා.
අන්න ඒකකට කියන්නේ calculated field එකක් කියලා. ඒකට calculate වෙලා වැටෙනවා. ඔක නැති වුණාට අහන්න පුළුවන් විදිහේ ඒ කියන්නේ යම් field එකකට දත්ත වෙනත් field එකක අනුසාරයෙන් වැටෙනවා නම් වෙනත් field එකකින් උත්පාදනය වෙලා වැටෙනවා නම් ඒ data type එක මොකද්ද? calculate. හරියන්නේ නැති හැමෝටම. හරි. දැන් අපි EPF field එක හදන හැටි කර employee field එක ලියමු නේද? එහෙම ලියමු. employee field එක ලියමු. හදමු EPF එක ඈ. හරි. ලියාගමු අපි මෙහෙම. mouse. හරි ලියමු. මේක සුට්ටක් දිගයි එකක් ලියමු එතකොට ඇති. ඉස්සල්ලා මේක ලියමු. ලිව්ව නේද DB1 කියලා database එකක් සාදන්න employee table එක සාදන්න කියලා ලිව්වද නෑනේ. මෙතන නවතුවානේ. නෑ. මේ දෙක මාතෘකාවට ඉවර කරන්න. ලියන්න DB1 ඉවර ලියමු. DB1 ලෙස database හදන්න. ඉවර ලියමු. employee table හදන්න. පළමුව employee table හි මේ දෙක EMP number auto number D salary currency ලෙස type කර ලෙස fields type කර පළවෙනි එක මේ දෙක save කරන්න. මේ දෙක type කරලා save කරන්න නම් ඕනේ. ඉතාලම වැදගත්. පළවෙනි පියවර මේ දෙක type කරලා save කරන්න. එතන ලියන්න calculated field එකක් සෑදීමට පෙර පවතින fields මොකද කරන්න ඕනේ? save කළ යුතුයි. එහෙනම් යටින් වරහන් අස්සේ ලියා ගන්න ඉතින් calculated field එකක් සෑදීමට පෙර calculated field එකක් සෑදීමට පෙර calculated field එකක් සෑදීමට පෙර පවතින fields save කළ යුතුයි. calculated field එක හදන්න ඉස්සෙල්ලා තියෙන fields save කරන්න ඕනේ.
හරිනේ. පළවෙනියට database එක හැදුවා. දෙවෙනියට employee table එක හදන්න යන්නේ. ඒකේ පළවෙනියට කරන්නේ මේ fields දෙක හදනවා. මේ දෙක normal fields දෙක. අර දන්න දත්ත අනිත් වර්ග වලට මුකුත් කොහොම save කරන කතා නැහැ නේ. save. දත්ත දානකොට save කරා නම් ඇති. fields හදනකොට කලින් එක save කරන්න නීතියක් නැහැ. නමුත් calculated field එකක් හදනකොට තියෙන fields ටික save කරනවා. fields type කරලා save කරනවා. ඇයි මේ save කරන්නේ මැදදී? calculated field එකක් තමයි ඊළඟට තියෙන්නේ. ඒ කියන්නේ වෙන field එකකින් දත්ත දාගන්න එක. relevance field එහෙම ලියමු. relevance calculated field සෑදීම සඳහා කියලා අන්ඩර්ලයින් කරගන්න. ඊළඟ පොයින්ට් එක. relevance කියන calculated field එක සෑදීම සඳහා කියලා highlight කරලා තිබ්බත් කමන්නේ. මේක ඕගොල්ලන්ට කොයි හරි තැනක වැඩ කරන්න ගියාම job එකක් කරන්න ගියාම ඕනේ. යම් field එකකට දත්ත දානකොට අනිත් ටික ඔටෝ හැදිලා යනවා. අපි Excel වල කරන්නේ basic salary එක දාපුවම දීමනාව OT hours දාපුවම OT amount අරම ඔක්කොම automatically හැදෙන්නේ. ඒකට මේක හොඳයි. මොනවා හරි එකක් දාපුවම අනිත් ඒවා ඔටෝ fill වෙනවා. නේ? හරි. calculator field එක හදනවා නම් මොකද කරන්නේ? පළවෙනියට පවතින structure save කරන්න ඕනේ. ඒකේ පළවෙනි field පවතින structure id එක save කරන්න. ඒක තමයි පළවෙනියට කරන්නේ. පවතින structure එක save කරනවා. හදන්න ඉස්සෙල්ලා පවතින එක save කරනවා. හරිද? දැන් ඉතින් රූප සටහන අලවන්න නම් දෙන්න නෑ පුතේ. ඒ නිසා අපි ඉන්නේ වගේ කරමු. හරිනේ? පවතින ස්ට්‍රක්චර් එක සේව් කරමු. දැන් කරමු. අපි එම්ප්ලොයි EPF හදන්නේ ලියන්නේ අර ඈ. දැන් ඔන්න පවතින ස්ට්‍රක්චර් එක සේව් කරා. යන්න ෆයිල් සේව් කරා. ආයෙත් කරන්න කරානේ අපි. කමන්නේ සේව් කරන්න ෂුවර් නෑ. පවතින ස්ට්‍රක්චර් එක සේව් කරා. ඊට පස්සේ ෆීල්ඩ් නේම් එක ටයිප් කරනවා. ඔතන අපි ටයිප් කරන්නේ EPF කියලා. ටයිප් කරමු අපි EPF Employee Provident Fund එක ටයිප් කරා. දෙවෙනි පියවර මොකද්ද? ෆීල්ඩ් නේම් ටයිප් කරා. හරිනේ? දෙවෙනි ෆීල්ඩ් එක දෙවෙනි එක ෆීල්ඩ් නේම් calculated ලෙස no field name relevance type කරා. කලින් එකට ලියන්නේ relevance කියලා type කරා. field name එක දීමනාව කියලා type කරා. field name relevance ලෙස type කරා. හරි? යමකට ටයිප් කරලා data type එක මොකද්ද තෝරන්නේ? calculated කියන එක තෝරන්න. calculated කියලා තෝරන්න. data type එක calculated ලෙස තෝරන්න. එතකොට මේකේ ඊළඟ පියවර data type calculated ලෙස තෝරන්න. data type එක calculated කියලා තෝරන්න. ලේසි පොඩ්ඩක් දිගට අපිට කරා. ලියන්න ගියාම තෝරන්න. data type එක calculated ලෙස තෝරනවා. එතකොට
වෙනම ෆෝම් එකක් ඕපන් වෙනවා. ඒක expression builder කියලා එන්නේ. expression builder කියලා ෆෝම් එකක් ඕපන් වෙනවා. අන්න ඒකෙන් තෝරන්න ඕන පුතේ expression builder කියන එකේ කොහොමද හැදෙන්නේ කියලා. කොහොමද හැදෙන්නේ? basic salary double click කරලා අරගෙන ගුණ කිරීම basic salary double click කරලා ගන්න. ගුණ කිරීම 8 බෙදීම 100. ඔව් බෙදීම 8 බෙදීම 100. 100ට 8යිනේ. EPF නෙමෙයි හදන්නේ. පොතේ දිවට වෙන එකක් නේද? basic salary ගුණ කිරීම 8 බෙදීම 100. කොතනද ටයිප් කරන්නේ? ඕක. ඉතින් ඕක print කරගන්න අලව ගන්න තිබ්බනම් ජය වේවා. එහෙම නැහැනේ දැන්. expression builder තුල කොහොමද ලියන්නේ? ඔව් එහෙම ලියමු. basic salary ගුණ කිරීම 10 බෙදීම 100 කියලා ටයිප් කරන්න කියලා ලියමු. මේකෙන් තෝරලායි ගන්න ඕනේ. පුළුවන්කම තියෙනවා නම් print කරගන්න ඕන screenshot එකක් ගහලා print කරගන්න print එකක් තියෙනවා නම් නැත්තම් මෙහෙම එකක් ඇඳලා මෙතනින් double click කරලා මෙතනට ගන්නවා කියලා ඉතින් දාගෙන කරන්න. අපි මේක ලියමු. මෙන්න මේක type කරත් හරියට ඈ. කොටු වරහන් ඇස්සේ මෙන්න මේක type කරන්න තියෙන්නේ. type කරන්නේ නැතුව ගන්න තමයි ඕනේ. type කරන විදිහට ලියන්න. මොකක් තුලද? expression builder කියන box එක තුල type කරන්න ඕනේ. type කරලා okay කරන්න තියෙනවා. හරි ඊළඟ පියවර එවිට ලැබෙන expression builder තුල ඔන්නම ඒක විතරක් අනින්න මොකද්ද B salary ගුණ කිරීම 10 බෙදීම 100 අපි මේ ලියන්නේ දීමනාවට හරි මෙන්න මේ කොටු වරහනේ කියන්නේ ෆීල්ඩ් එකක් බව මේකෙන් කියන්නේ ෆීල්ඩ් එකක් බව කොටු වරහන් වලින් පෙන්නනවා මොනක පස්සේ හම්බ වෙනවා අපිට මොනවාද queries කියලා තියෙන ඔයගොල්ලෝ පාඩමේ අන්තිමට. ඒ කොටසදී අපිට හම්බ වෙනවා මෙන්න මේ කොටු වරහන කියන්නේ field එකක් කියලා පෙන්වන සංකේත. access වල. basic salary කියන field එක ඒක ගුණ කරන්න කියනවා 10න් බෙදලා 100න් බෙදලා ගන්න කියනවා. කෝකට දාත්තද? අර අපේ allowance කියන field එකට දාන්න. මේ තියෙන allowance එකට calculate වෙන හැටි. expression builder තුල මේ less type කර line type කර okay less type කර දැන් ලියරත් කරන්න කොහොමද තුරු වෙන්න ඕනේ කිව්වොත් පොතේ කියුවට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නැත්නම් තානිය පොත දිහා බලන්නේ කිය තේරෙන්නේ නැහැ කරාම තක්කාල උදේ මේක බලන්න කරන්න expression builder කියන අර කොටුව තුල type කරනවා. type කරත් එකයි අර තුරලා ගන්න තමයි දේසි. අකුරු වරදින්නේ නැහැ නේද? මේක හරියට type කරත් හරි. හරි නේද පුතේ? ඉවර. හරි සර්. field මේක ලියා ගන්න field එකක් බව පොදු වරහණි ඒක අපිට පස්සේ හම්බෙන්නේ ඉන්න මතකෙ වදිනවා ඉස්සරහට let's type කර okay කරන්න තියෙනවා හරි මේක කරා මෙතෙන්ට එනවා calculator මෙතෙන්ට එනවා ඒක දැන් මොකද වෙන්නේ basic salary එක දානකොට දෙකම හැදෙනවා ඊට පස්සේ ආයෙ save කරනවා ලියා ගන්න ඊට පස්සේ ඊළඟ පියවර structure save කරන්න ඊළඟ dot එක ලියන්න structure save කරන්න
ඊට පස්සේ ස්ට්‍රක්චර් සේව් කරන්න. සේව් කරන්න. දැන් ලියා ගන්න මොකද්ද? B salary වලට දත්ත ඉන්පුට් කරන විට ඉන්පුට් කළ විට allowance වලට දත්ත auto fill වේ. basic salary එකට දෙනකොට දීමනාවට auto fill. අන්න ඒකට තමයි මොන field එක කියලාද කියන්නේ calculator field එකක් කියන්නේ. ඒකට අපි කියන්නේ calculator field. බලමු දැන් අරකට ගිහින්. ලියන්න. ස්ට්‍රක්චර් එක සේව් කරාට පස්සේ දැන් හරි. දැන් අපි basic salary දානකොට EPF සහ allowance දෙකම auto fill වෙනවා. ගියාම හරි. දැන් employee table එකට data දාන්න බෑ. අලුත් එක්කෙනෙකුට දාන්න බලන්න දැන් උදේවට වැටලානේ දැක්කනේ. අර EPF ටික ඔක්කොම වැටිලා. බලන්න. automatically EPF ටික වැටලා. ඔයා දැන් basic salary එක දාලා බලන්න. මොකක් හරි එකක් 50000ක් විතර දාලා බලන්න. අර දෙකටම data වැටෙනවා. 48900යි. හරි. දෙකටම දත්ත වැටෙනවා. එතකොට අපිට දාන්න තියෙන basic salary එක විතරයි. employee number එකත් auto වැටෙනවා, allowance එකත් auto වැටෙනවා, EPF උත් auto වැටෙනවා. හරි. අපිට දැන් තියෙන්නේ relationship. වැදගත්ම එක තමයි relationship. විභාගයේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් relationship වර්ග තුනක් තියෙනවා. one to one, one to many සහ many to many කියන එක. මේ දක්වා ප්‍රශ්න දීලා තියෙන්නේ second paper එකට many to many. එහෙනම් හරියටම කරගන්න ඕනේ many to many, one to one සහ one to many එක හරියට ඒසි. many to many එක ටිකක් කල්පනා කරලා හරියට කරන්න. අමාරු නෑ ඒකත් ලේසි. අර බලා ගන්න මොකද්ද මේ කියලා තේරුම් ගන්න. relationship එකට යන්න. ගිහිල්ලා papers වල ප්‍රශ්න ටික ඔක්කොම කරමු. relationship කරාම පුළුවන්. ඊට පස්සේ අපි forms හදන හැටි, reports හදන හැටි සහ queries කියලා කිව්ව කොටස. relationship කරාම පාඩමේ 3 එකක් විතර ඉවරයි. ඒ ටිකෙන් paper වල ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. කෙටි ප්‍රශ්න වලට උත්තර ලියනවා නම් අනිත් ටිකත් එක්ක ඕන. රචනා ප්‍රශ්නෙට අග කොටස් වලින් මේ දක්වා දීලා නැහැ. මුල ටිකෙන් තමයි දීලා තියෙන්නේ. relationship එකයි ඔය field data types වලයි ඒවා සම්බන්ධව data යන හැටි ඒවා. එහෙනම් ලේසි ප්‍රශ්නයක් access වල second paper. පළවෙනි එකට තමයි අහමුළු ඔක්කොම අහන්නේ. සමස්තයම දැනගෙන ඉන්න ඕන first paper එකට දාන්න. එහෙනම් අපි relationship ටික දවස් දෙකක් යයි පැමිට කරමු. one to one relationship එකේ ඉඳන් කරගෙන යන්න. එකින් එක ලියලියා සම්පූර්ණ ඉගෙනගෙන යන්න. නැතු වර්ග තුන මේකයි කියලා පාඩම් කරනවට වඩා අපි ප්‍රැක්ටිකලි එක කර තේරුම් ගමු මොකද්ද මේ කියලා. එතකොට ඕගොල්ලන්ට හරි ලේසි. ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙනම් බලන්න. කල් තියෙනවනේ ඉලාගිය තමයි. මාතෘකාව relationship. access වල relationship. වර්ග තුනක් තියෙනවා. ඒකේ වර්ග තුනයි. එම්බ එක සාරාංශයක් ඉස්සෙල්ලා නෝට් කරමු. වර්ග තුනයි. එක one to one. දෙවෙනි එක one to many. එහෙම නැත්නම් many to one කියලා කියන්නත් පුළුවන්. දෙපැත්තට යන්න පුළුවන් ඈ. දෙකම එකයි one to many එක්ක many to one. තේරුම් ගමු පස්සේ ඔය නිකන් කියන්නේ.
අනිත් එක many to many. many to many. ආකාර තුනයි 1 to 1, 1 to many, many to many. මේක ඉතින් දෙපැත්තටම කියන්න පුළුවන් දෙක එකක් දෙන්නම ඇති එකක් නේ. අව රිලේෂන්ෂිප් වර්ග තුන 1 to 1, 1 to many, many to many. කොහොමද කියලා තේරුම් ගමු. පළවෙනි එක පුතේ 1 to 1. සම්බන්ධතාවය. තියාගන්න. මාතෘකාව 1 to 1. ආකාර තුන ඉගෙන ගත්තට පස්සේ පාඩම ඉවරයි වගේ තමයි විභාගෙ මට්ටම. 1 to 1. දඩ තේරුම් ගන්න අහගෙන ඉන්න. කම්මැලි නම් උද පැන හරි කමන්නේ අහගෙන ඉන්න. අපි 1 to 1 සම්බන්ධතාවය අරකම හිතමු. මෙහෙම. එක database table එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ස්ටුඩන්ට් ගැන තොරතුරු. එමෙ කියනවා හරි ලේසි එකක්. උදියන්නේ නැහැ. ඒකේ තියෙනවා පොතේ ස්ටුඩන්ට් නම් එකයි. එයාගේ නාමයි. දෙන්නයි කියලා හිතමු. gender. අන්න ඒක තොරතුරු. තව database table එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ desk එක තමයි. desk එකේ නම්බර් එකයි. ඒකේ පාට. color. තව database. ඒකේ තොරතුරු තියෙන්නේ desk එක. මේසවල් ගැන තියෙනවා මේසේ අංකයයි වර්ණයයි තියෙනවා. මොකක් හරි හිතන්නේ මේ පන්තියක කියලා හිතන්න. ස්ටුඩන්ට්ස් ලා S1, S2, S3 කොහොම ළමයින්ගේ තොරතුරු තියෙනවා. S40ක් තියෙනවා කියලා හිතන්න. 40 දෙනෙක්ගේ තොරතුරු තියෙනවා. මෙයා කුමාරි සමාන කොහොම තියෙනවා. මෙයා කුමාරි female කොහොම කියන්නේ කොට දෙකක් නේද කොහොම විස්තර තියෙනවා. හරිනේ. මොකද ගැටලුවක් නැහැ. S වල තියෙනවා D1, D2 කොහොම S40ක් තියෙනවා. පන්තියක ඉතින් ළමයි 40 නම් ඩෙස් 40ක් තියෙන්න ඕනේ නැත්නම් එක ළමයි එක ඩෙස් එකක ඉන්නවා කිය ළමයි දෙන්නෙක් එකක ඉන්නවා කියලා ගන්න බෑ. එහෙනම් තව වෙනවා. මේකේ හැම ළමයකටම ඩෙස් එකක් තියෙනවා. ඊටගෙන ඉන්නේ නැහැ ළමයි ඉන්නේ ඩෙස් වැඩි වෙන්න පුළුවන්. එක ළමයෙකුට එක ඩෙස් එකක් ගන්න පුළුවන්. ඒකේ මොනවා හරි පාට තියෙනවා කියලා මොනවා හරි විස්තර. ඔය පාටම නෙවෙයි විත් එකයි හයිට් එකයි ඵල එකයි උසයි විස්තර කියලා හිතන්න මොනවා හරි තියෙනවා. මේක ගොඩාක් ෆීල්ඩ්ස් දැම්මේ නැහැ අපි වැඩේට ඕනේ. ස්ටුඩන්ට් තොරතුරු එක පොතක තියෙනවා ඩෙස්ක් තොරතුරු අනිත් database table එකේ තියෙනවා. පොත් ගැන හිතන්න බෑ මේ වගු වගු දෙක තියෙනවා. මේකේ රෙකෝඩ් වෙන් කරලා අඳුරගන්නේ මොකෙද? මේකේ රෙකෝඩ් වෙන් කරලා අඳුරගන්නේ මේකේ. මොකෙන්ද? ස්ටුඩන්ට් නම් එකකින් තමයි මේකේ රෙකෝඩ් වෙන් කරලා. හරි. මේකේ රෙකෝඩ් වෙන් කරලා අඳුරගන්නේ ඩෙස්ක් නම්. මේකේ ඩෙස්ක් දෙකකට එකම අංකේ දාන්නේ නැහැ. මේකේ ළමයි දෙන්නෙකුට එකම ස්ටුඩන්ට් නම්බර් එක දාන්නේ නැහැ. ඒ හින්දා මට තියාගන්න මේකේ ප්‍රයිමරි කී එක මේක PK ප්‍රයිමරි කී මේකේ රෙකෝඩ් වෙන් කරලා අඳුන ගන්න එක PK මේක. හරිද? මෙන්න මේකේ එක ළමයෙකුට එක ඩෙස් එකනේ තියෙන්නේ. අපි හිතමු මෙයාට මේ ඩෙස්. S2ට D3. මේකම හිතමුකෝ D2. මේක තව එකකින්. මේක අපි හිතමු D40 වෙන්න පුළුවන්. කොහොම හරි මේ ඊළඟ එක්කිනාට මේ. කොහොම කෙලින්ම ගහන්න ඕනේ. මාරු වෙලා තියෙන්න පුළුවන් ඈ. S3ට D5 කියන රෙස් එක වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. මේක තියෙන වෙන තැනක මේක තියෙන වෙන තැනකනේ. එතකොට මේ පොතේ S1ට තියෙන්නේ D1 ඩෙස් එක කරලා තියෙන්නේ. S2ට D2, S3ට D3 ඔහොමම හිතමු. S40ට මෙහා. මේ ඩෙස් එක තියෙන්නේ. ඒ කියන්නේ එක ළමයෙකුට මේ දෙක අතර සම්බන්ධතාවය මේක එක ළමයෙකුට එක ඩෙස් එකයි එක ඩෙස් එකට එක ළමයි. ඒ කියන්නේ මේ පැත්තේ සම්බන්ධතාවයත් එකයි මේ පැත්තෙත් එකයි. ඒ කියන්නේ මේ දෙක අතර සම්බන්ධතාවය 1 to 1. ඒක පැහැදිලිද?
එක ඩෙස් එකට එක ළමයාට එක ඩෙස් එකයි එක ඩෙස් එකට එක ළමයි. එතකොට මේකේ එක රෙකෝඩ් එකක් මේ පැත්තේ එක රෙකෝඩ් එකක් එක්ක තමයි සම. තේරෙනවනේ? මේ පැත්තේ එක රෙකෝඩ් එකක් මේ පැත්තේ එක රෙකෝඩ් එකක් එක්ක විතරයි සම. එක පිටුවක් එක්ක විතරයි. අන්න එහෙම යම් database table එකක එක රෙකෝඩ් එකක් වෙනත් database table එකක එක රෙකෝඩ් එකක් එක්ක විතරක් සම්බන්ධ නම් ඒ සම්බන්ධතාවයට කියනවා මොකද්ද? one to one. හරිනේ? හැබැයි one to one සම්බන්ධතාවයක් නම් තියෙන්නේ යම් database table දෙකක. හරි? එහෙම වෙද්දී දැන් මේකේ පුතේ primary key එක record වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මේකේ record මේක අඳුර ගන්න පුළුවන්. නමුත් මේ desk පොත දිහා බැලුවම මේ desk එක අයිති කවුද කියලා හොයාගන්න බෑ. මොකද මේ පොතේ මේ පොතට නූල් ඇදලා තියෙනවේ නේද? කොහොම ඊතල ගහලා නේ. අපි මේකේ මෙහෙම ඊතල ගහලා පෙන්නුවාට මේ පොතෙන් අර පොතට නිකන් ඊතලයක් ගහලා ඇත්තටම නෑනේ ප්‍රැක්ටිකලි. මේ database table එක වෙන වෙනම තියෙනවා. කොහෙවත් මේ lines ඇදලා නැහැ. එතකොට අපිට වෙනවා මේ පොත අරගෙන බැලුවොත් මේ table එක අරන් බැලුවොත් මේ desk ටික ගැන විස්තර තියෙනවා මිසක් ඒක අයිති කාටද කියලා නැහැ. හැබැයි අපි දන්නවා මේක එක desk එකක් එක ළමයෙකුට අයිති. මේ පොත බැලුවොත් මේකේ තියෙන ළමයා ගැන තොරතුරු. මේකේ කොහෙවත් ලියවෙලා නැහැ මෙයාට අයිති desk එක. එහෙනම් මේ දෙක අතර අපි හිතාගත්තට එක ළමයෙකුට එක desk එකයි මේකේ desk එකට ළමයයි කියලා පොත් දෙකේ කොහෙවත් සම්බන්ධතාවය තියෙන්නේ නැහැ. එතකොට මේ database table දෙක කම්පියුටරේ හැදුවොත් access කියන එක කිනා දන්නේ නැහැ මේ දෙක අතර සම්බන්ධතාවය. සම්බන්ධතාවය පෙන්වන්න ඕනේ නම් මේ සම්බන්ධතාවය one to one නම් මට වෙනවා මේකේ primary key එක එක්ක මේ student number එක මේ පොතේ ලියන්න. එහෙම නැත්නම් desk එකේ අංකය මේ පොතේ ලියන්න. මෙයාට අදාළ මේ desk එක, මෙයාට අදාළ මේ desk එක කියලා මේ පොතේ ලියන්න. එහෙම නැත්නම් ළමයාගේ නම්බර් එක මේකේ ලියන්න. ළමයාගේ නම ලියන්න බෑ. ඇයි නම ලියන්න බැරි? එක නමින් දෙන්නේ කුමාරිලා දෙන්නෙක් හිටියොත්. එතකොට D1 කුමාරි D3 කුමාරි. එතකොට අවුල්. ඒ හින්දා වෙන් කරලා අඳුන ගන්න එක තමයි ලියන්නේ. හරිනේ? එහෙනම් මතක තියාගන්න one to one සම්බන්ධතාවයක් නම් ඒ table දෙක අතර සම්බන්ධතාවය පෙන්වන්නට මොකද කරන්න ඕනේ? එකක primary key එක අනිත් පොතේ ලියන්න. අපි බලමු කොහොමද හරියන්නේ. මේක අරකට ලිව්වොත්ද හරියන්නේ desk number එක මේකට ලිව්වොත්ද හරියන්නේ. එහෙම check කරලා තේරුම් ගන්න. ඊට පස්සේ අපිට ඕන ප්‍රශ්නයක් අහුවොත් ලියා ගන්න පුළුවන්. මොකේද one to one? තුනේ තුන් විදිහ. one to one සහ one to many එක විදියක්. many to many එක තමයි සම්පූර්ණ වෙනස් එක. ඒක තමයි තේරුම් ගන්න ඕනේ කොහොමද. හරි ඒක ලේසි එකක්. හරි නේද? තේරුණානේ? එතකොට one to one කියන්නේ මොකක්ද? යම් database table එකක එක් record එකක් වෙනත් database table එකක එක record එකක් එක්ක විතරක් නම් සම්බන්ධ ඒ සම්බන්ධතාවයට කියනවා one to one. එක පොතක තියෙන husband ගැන තොරතුරු අනිත් පොතේ තියෙන wife ගැන. එතකොට husband පොත බලපුවම ඔහේ යාගේ තොරතුරු. wife ගේ පොත බලපුවම ඒකේ තොරතුරු. කාගේ husband කවුද wife හොයන්න බෑ. එතකොට මොකද කරන්න ඕනේ? husband පොතේ නම් එක එක්ක wife පොතේ ලියන්න ඕනේ. නැත්නම් එයාගේ husband පොතේ ලියන්න. මේ දෙකෙන් එකක් වෙන්න බෑ. නැත්නම් එයාගේ අයිතිකාරයා කවුද කියලා හොයාගන්න බෑනේ නේද? අන්න ඒ වගේ තමයි. එතකොට එක්කිනාට එක්කිනා නම් one to one. එහෙනම් one to one කියන එකට ලියාගත්ත පොඩි වාක්‍යයක් ලියගමු. මේක ලියන්න බෑ. මුලින් ලියන්නේ one to one කියන්නේ database table එක. එයාට database table එක database table එක එක් record එක database table එකක එක් record එකක් වෙනත් database table එකක හරියට ලියාගන්න අර්ථ දැක්වීම අහනවා රචනයේදී. database table එකක එක් record එකක් වෙනත් database table එකක එක් record එකක් සමග පමණයි.
එක් රෙකෝඩ් එකක් සමග පමණක් සම්බන්ධ වේ නම් database table එකක එක් රෙකෝඩ් එකක් වෙනත් database table එකක එක් රෙකෝඩ් එකක් සමග පමණක් සම්බන්ධ වේ නම් එම සම්බන්ධතාවය one to one ලෙස හඳුන්වයි. අපි පුංචි උදාහරණයක් එක්ක යමු. මේක තමයි ඕනේ. ඔය අර්ථ දැක්වීම නම් කටපාඩම් කරලා ලියට හැකියි. නේද? උදාහරණයක් ගමු. student සහ desk අතර සම්බන්ධතාවය සලකමු. student සහ desk අතර සම්බන්ධතාවය සලකමු. ඔන්න ස්ටුඩන්ට් පොත මෙන්න ඩෙස්ක් පොත. මේක ටිකක් දිගට ලියන්න වෙනවා. ඒ වුණාට තේරුම් ගන්න ඕන නිසා ලියා පොතේ කමන්නේ. මේ ස්ටුඩන්ට් පොත මේ ඩෙස්ක් පොත. හරි. ස්ටුඩන්ට් පොතේ ප්‍රයිමරි කී එක ස්ටුඩන්ට් නම. නමයි ජෙන්ඩරයි තියෙන්නේ. 3-4 දෙනෙක්ගේ විස්තර දාන්න. දාලා මේක අන්ඩර්ලයින් කරන්න. ඒ කියන්නේ ඒක තමයි ප්‍රයිමරි කී. පැහැදිලිව ලියන්න. ඩෙස්ක් කියන පොතේ ඩෙස්ක් නම්බර් අන්ඩර්ලයින් කරන්න. ඒක තමයි ඒකේ ප්‍රයිමරි කී. මේ දෙන්න අතර සම්බන්ධතාවය යටින් වෙන පාටකින් ලියන්න. මේ පැත්තේ එක රෙකෝඩ් එකක්, මේ පැත්තේ එකක් එක්ක විතරයි සම්බන්ධ. හොඳට බලාගන්න විදිය. මේ පැත්තේ එකක්, මේ පැත්තේ එකක් එක්ක විතරයි සම්බන්ධ. මේ පැත්තේ එකක්, මේ පැත්තේ එකක් එක්ක විතරයි සම්බන්ධ. ඒ හින්දා මෙන්න මේ කෑල්ල කොටු කරවුම් කරලා ලියන්න. මේක 1. මේ පැත්තත් 1. ඒ හින්දා මේ අතර සම්බන්ධතාවය මොකද්ද? 1 to 1. අන්න එහෙම විතර ගන්න. එකේ ඉඳන් එහා පැත්තට ටික පැහැදිලිව යටින් ලොකුට ලියන්න. එකේ ඉඳන් මේ පැත්තට ගත්තොත් 1යි. එහෙනම් මේ පැත්තත් 1, එහා පැත්තත් 1. සම්බන්ධතාවය මොකද්ද? 1 to 1. ඒ කියන්නේ ස්ටුඩන්ට් සහ ඩෙස්ක් අතර සම්බන්ධතාවය මොකද්ද? 1 to 1. තේරෙනවද? මේක මේ විදිහට ඇඳලා මෙහෙම ඊතල ගහ ගන්න එක්කිනාට එක ගානේ එහා පැත්තේ තියෙන කියලා 1 to 1 කියන එක. ඊට පස්සේ කොහොමින්ද මේක ඇඳලා යටින් දාගන්න බෑ. ස්ටුඩන්ට් කියන ටේබල් එක ගත්තොත් ඒකෙන් සම්බන්ධ වුණොත් පුතේ මේ පැත්තේ ඩෙස්ක් නම් ඩෙස්ක් ටේබල් එකේ සම්බන්ධතාවය 1 to 1. සංකේතාත්මකව ලියන්න. ස්ටුඩන්ට් ටේබල් එකේ මේ පොතයි අතර සම්බන්ධතාවය 1 to 1. එතන එක කියලා දාන්න. ඒ කියන්නේ මේක එක රෙකෝඩ් එකක්, මේක එකක් එක්ක විතරයි සම්බන්ධ. මෙහෙම හිතුවා මෙහෙම බලන්න. මේකේ නම් රෙකෝඩ් එක 5ක් තියෙනවා නම් මේ පැත්තේ ඩේටාබේස් එකේ තියෙන්නේ 5. මේ එක්කෙනෙක් මෙයා මෙයත් එක්ක. මෙයා මෙයත් එක්ක. මෙයා මෙයත් එක්ක. මෙයා මෙයත් එක්ක. මෙයා මෙයත්. මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්තේ එක්කෙනෙක් විතරයි. ඒක සම්බන්ධයෙන් කවුරු පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ පළවෙනිය අරක පළවෙනිය. මේකේ පළවෙනිය මේකේ තුන්වෙනියත් එක්ක සම්බන්ධ. මෙයා මෙයත්. මෙයා මෙයත් එක්ක මෙයා මෙයත්. එතකොට මේ පැත්ත එකක් එහා පැත්ත එකක් එක්ක විතරයි සම්බන්ධ. ඒ සම්බන්ධතාවය කියන්නේ 1 to 1. උදාහරණ මේ. ඉස්සෙල්ලා මේක අනිත්. මේක තමයි අපිට ප්‍රැක්ටිකලි දකින්න ඕනේ. මේක 1 to many එකක් කරලා තමයි අපි හදන්නේ. many to many වෙන දවසේ වෙනම කරපන්. next day අපිට පුළුවන් වෙයි. හරි. මේක මේ විදිහට මැදලා හිතලා ගහලා 1 to 1 කියලා මේක ලියාගෙන මේ විදිහට රූප සටහනුත් ඇඳලා කමන්නේ.
ඒක දැක්කේ ගාම ඔළුවට යනවා. හරි. පැහැදිලිද? මං ඉන්න චිප්පත්. ඉවෙලා පොඩි සිග්නල් එකක් දෙන්න. ඉවරයිද? මෙහෙම ඉවරයි නේ. අනිත් එක මේක ඇඳගත්තා නම් හොඳට ප්‍රමාණවත්. අර සංකේත වැඩි එක්ක ඔයගොල්ලන්ගේ මට්ටමට පාවිච්චි කරනවාට ඒකට දැක්කට කමන්නේ. හරි නේද? දැන් අපි මේ දෙක අතර සම්බන්ධතාවය පෙන්වන්න මේක ඇක්සස් වලින් හදනකොට මේ වගු දෙක ඇක්සස් වලින් හදනකොට මේ ටේබල් දෙක හැදුවොත් සම්බන්ධතාවය පෙන්වන්න බෑ. ටේබල්. ඒ හින්දා මේ ටේබල් දෙක ඇත්තටම ඇක්සස් වල හදනවා නම් එක ටේබල් එක ප්‍රයිමරි කී එක අනෙක් ටේබල් එකට දාලා හදන්න. අපි බලමු කොහොමද සාර්ථක කියලා. මේ ටික හරිද? මතන්න. කාට හරි වෙලාව ඕනේ? හරි. දැන් බලන්න මෙන්න. දැන් අහගන්න. දැන් පුතේ මේක හදද්දී සම්බන්ධතාවයේ 1 to 1 මො ඒකේ තේරුම එක රෙකෝඩ් එකට එක රෙකෝඩ් එකයි කියන එක. මේ ටේබල් දෙක ඇක්සස් වලින් හදද්දී පුතේ අනිවාර්යයෙන් මෙතනට තව ෆීල්ඩ් එකක් දාන්න වෙනවා. මේ ඩෙස්ක් නම් එක මේකට දාන්න. ඩෙස්ක් නම් එක මේකට දාන්න. ආයක රතු පාටින් ලියන්න. මෙතනට ඩෙස්ක් නම් එක දාන්න. මේ පොතට කරන්න දෙයක් නැහැ නේ. ඩෙස්ක් නම් එක මේක ලියන්න. එකක් ඕක. අනිත් ක්‍රමය මේකට ඕගොල්ලන්ට විභාගෙදි මේකට දාලා දෙනවා. පේපර් එකේ මෙතනට දාලා දෙයි සමාන. ඒ දාලා දෙන්නේ ස්ටුඩන්ට් නම්. ස්ටුඩන්ට් සත්තු පාටි ලියමු නේ. ස්ටුඩන්ට් නම් එක මෙතනට දාලා. මේ දෙකෙන් එකක් කරලා දෙන්න. හරිනේ. අපි කලින් ඉගෙන ගත්ත මේ කැලල ෆොරෙන් කී ඉගෙන ගත්තේ. මේකට දාන්න වෙනවා. එහෙම නැත්නම් මේකට දාන්න. බලමු පුතේ හරියටම හරියන්නේ කොහොමද කියලා. දැන් මේ බලන්න. අපි පිළිවෙලට හිතමු S1 ට D1 IT S2 ට D2 IT කියලා එහෙම හිතමු. එතකොට S1 ගේ ඩෙස් එක මොකද්ද? D1. S2 ගේ ඩෙස් එක මොකද්ද? S1 ගේ ඩෙස් එක D1. මේක D2. ඔහොම ගිහලා මේක D4. හරිනේ ඩෙස් නම් එක මේකට දාන්න. එහෙම නැත්නම් මේක අරකට දාන්න. D1 කාගේද? S1. D2 කාගේද? S2 ගේ. ඔහොම ගිහලා S4. ඔහොම දාන්නත් පුළුවන්. ඩේටාබේස් වල නීතියක් තියෙනවා. මේ ඩේටාබේස් ටේබල් වල නීතියක් තියෙනවා පුතේ. මේ කොලම් එකක් ගත්තොත් ඒකේ තියෙන්න ඕනේ එක දත්ත වර්ග. එක දත්ත වර්ගයක් කියන්නේ පුතේ මෙතන ජෙන්ඩර් නම් මේකේ තියෙන්න ඕනේ ජෙන්ඩර් විතරයි. මේකේ කුමාරි කියලා ලියන්න බෑ. එහෙම නැතු S40 කියලා මේකේ ලියන්න බෑ. තේරෙනව නේද? මේවා වෙන් කරලා තියෙන්නේ තේරුමක් ඇති. ජෙන්ඩර් කියන ෆීල්ඩ් එකේ තියෙන්න ඕනේ ජෙන්ඩර්. නේම් කියන ෆීල්ඩ් එකේ තියෙන්න ඕනේ මේල් ෆීමේල් කියලා මේකේ තියෙන්න බෑ ඒක. වැරදි. එතකොට ඒකේ තියෙන්න ඕනේ නම්. හරිද? ඊළඟට දෙකක් තියෙන්න බෑ. ජෙන්ඩර් කියලා මේල් ෆීමේල් දෙකක් තියෙන්න බෑ. ඩෙස් නම්බර් කියලා අංක දෙකක් මෙතන තියෙන්න බෑ. D1 D5 කියලා එයාට ඩෙස් දෙකක් තිබුණා. අපි හිතමු බැරි වෙලාවත් S1 ඩෙස් දෙකක් අයිති කරගෙන ඉන්න. නායිකාව කියලා හිතන්න ඩෙස් දෙකක් තියාගෙන. එතකොට මෙතන D1 සහ D5 කියලා දෙකක් දාන්න බෑ. ඒක නීතියට පටයි. යම් කෙනෙකුට ටෙලිෆෝන් නම්බර්ස් දෙකක් තිබ්බොත් ටෙලිෆෝන් නම්බර් තුනක් තිබ්බොත් ටෙලිෆෝන් නම්බර් කියලා ෆීල්ඩ් එකක් දාලා ටෙලිෆෝන් නම්බර් දෙකක් දාන්න බෑ. හේතුව මේ කොලම් එකේ මේ එක සම්පූර්ණ දත්තයක් ගත්තම ඒක ජෙන්ඩර් වෙන්න ඕන. මේක සම්පූර්ණ දත්තයක් ගත්තම ඩෙස් නම්බර් වෙන්න ඕන. D1, D2 කියලා දැම්මොත් මෙතන
කවුරු හරි දැම්මොත් එහෙම මෙතන D1, D3 දැම්මොත් මේ සම්පූර්ණ එක ඩෙස් නම්බර් නෙවෙයි. ඩෙස් නම්බර්ස් ගොඩක් එනවනේ. බහුවචන වෙන්න බෑ. names වෙන්න බෑ. student numbers වෙන්න බෑ. field එක තනි වචනේ කියන්නේ. බහුවචන වෙන්න බෑ. ඒක වචන වෙන්න ඕනේ. ඒ කියන්නේ එකයි තියෙන්න පුළුවන් දත්. මෙයාගේ අංක S1 සහ S5 කියලා තියෙන්න බෑ. අංක දෙකක් තියෙන්න බෑ. එතකොට මේ සම්පූර්ණ එක ස්ටුඩන්ට් නම්බර් නෙමෙයි. මේ නීතියට අනුව තමයි ඩේටාබේස් හදන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒක හරියන්නේ නැහැ. ඒ ලෙවල් වල තියෙන්නේ. නමුත් මෙහෙම දුන්නොත් වැරදි. ඒ හින්දා මේකේ ඇත්තටම තියෙන්නේ D1 නේ. එකයිනේ. මේ D1 ඩේස් නම්බර්. මේ D2 ඩේස් නම්බර්. D40 ඩේස් නම්බර්. ප්‍රශ්නයක් නැහැ නේ. පැහැදිලිවම කොලම් එකේම තියෙන ඩේස් නම්බරනේ. ඒ කියන්නේ මේ තොරතුරු මේකට දැම්මා හරි. ප්‍රශ්නයක් නැහැ. මේකේ ස්ටුඩන්ට් නම්බර් එක අරකට දැම්මත් අර ස්ටුඩන්ට් නම්බර්නේ ඔක්කොම තියෙන්නේ. නම්බර්ස් දෙකක් එක්කිනෙකුට නැහැනේ. ඒ හින්දා මේකත් හරි. කොහොමද ඒතකොට ටේබල් දෙක සම්බන්ධ කරන්නේ? 1 to 1 සම්බන්ධතාවයක නම් රිලේෂන්ෂිප් එක 1 to 1 නම් ටේබල් දෙක සම්බන්ධ කරන්නට එක ටේබල් එක ප්‍රයිමරි කී එක අනිකට දාන්න වෙනවා. හරිනේ? කෝකද දාන්නේ? මේක ඒකට දැම්මත් එකයි, ඒක මේකට දැම්මත් එකයි. දෙකම දාන්න බෑ. මේ පොතේ තියෙනවා අර පොතේ තියන්න බෑ. එතකොට මේකට කිලෝබයිට් 100ක් ගියොත් එහෙම අරකටත් කිලෝබයිට් 100ක් එනවනේ. බොරුවට එකම තොරතුරු තැන් දෙකකට යන්න බෑ. ඔයගොල්ලන් පළවෙනි ඇක්සස් වල පළවෙනි පිටුවේ තියෙනවා එකම තොරතුරු නැවත නැවත යෙදෙනවා නම් ඒකට රිඩන්ඩන්සි කියලා. සමතිරික්තතාවය කියලා කියනවා. සහ තැන් දෙකක තියෙනවා නම් ඒවා සමාන වෙන්න ඕනේ කියලා කියනවා. සංගතතාවය කියලා කියනවා. තාම මම ඒක කියලා දුන්නේ නැහැ. තාම සිග්නල් යන්නේ නැති ඉඳලා. ඒක කියලා දෙන්නම් තව ටිකක් එහාට ගියාම. අන්න ඒක තමයි කියලා තියෙන්නේ. මේක ආයසරයක් කියුත් එහෙම බැරි වෙලාවත් මේකේ නමයි ඒකේ නමයි වෙනස් වුණොත් එහෙම. එකම පුද්ගලයාගේ නම් දෙකක් තියෙනව නේද? එහෙම වෙන්න බෑ. ඒ හින්දා තැන් දෙක දාන්නේ නැහැ. මොකද මෙතනත් 31 වෙලා අතනත් ආය දාන්නේ නැහැ. මේ දෙකේ එකක් අයින් කරන්න ඕනේ. එක්කෝ ඒක මේකට දාන්න ඕනේ, එක්කෝ ඒකට දාන්න. යම් ටේබල් එක ප්‍රයිමරි කී එක සම්බන්ධ කරන්න අනිත් ටේබල් එකට දැම්මොත් ඒක ෆොරින් කී වෙනවා. ඒ කියන්නේ මේක මේකට ෆොරින් කී ලෙස දාන්න පුළුවන් එක ක්‍රමයක්. එහෙම නැත්නම් මේක මේකට ෆොරින් කී ලෙස දාන්න පුළුවන් අනිත් ක්‍රමයක්. එතකොට ওই ටේබල් එක හදන ක්‍රම දෙකක්. එකක් මොකද්ද? සම්බන්ධතාවයේ 1 to 1 නම් මේකේ ප්‍රයිමරි කී එක මේකට දාලා එකක් හදනවා. එහෙම නැත්නම් මේකේ ප්‍රයිමරි කී එක මේකට දාලා හදනවා. ඔය අපිට ඔයගලන්ට කෝක හරි එකක් දෙනවා. මේ පැත්තට දාන්න. තමන් හොයාගන්න ඕනේ කෝකේද තියෙන්නේ. ඒ අනුව මොකද්ද සම්බන්ධතාවය කියලා. 1 to 1 එකේදීත් ඔය විදිහමයි 1 to many එකේදීත් ඔය විදිහමයි. හැබැයි 1 to many වලදී අපිට ඕන දෙපැත්තටම දාන්න බෑ. එක පැත්තකට විතරයි දාන්න. අපි ඒක හොයාගමු ඉලයිකේ. 1 to 1 නම් කෝකෙන් හරි කෝකට හරි දාලා දෙන්න පුළුවන්. ප්‍රයිමරි කී එක අනිකට මොකක් හරි දාලා දෙන්නේ ෆොරින් කී. හරිනේ? තේරුණාද කියන්නේ? right. කොහොමද ලියන්නේ? අපි ලියාගමු මෙහෙම 1 to 1 සම්බන්ධතාවයකදී මේ ටේබල් දෙක සම්බන්ධ කරන්ට මොකක් කරන්න ඕනද? එක පැත්තක ප්‍රයිමරි කී එක අනිත් පැත්තේ ටේබල් එකට දාන්න ඕනේ. මොන කී එක හැටියටද? ෆොරින් කී හැටියට දාන්න. ඒක හොඳට ඔළුවේ තියාගන්න. කෝකෙන් කෝකටද දාන්නේ? ස්ටුඩන්ට් එක ඩෙස් එකට දාන්නත් පුළුවන්. ඩෙස් එක ස්ටුඩන්ට් වලට දාන්නත් පුළුවන්. හේතුව සම්බන්ධතාවය 1 to 1. කොහොම දැම්මත් අර ප්‍රශ්නේ ඉන්නේ නැහැ. එක දත්තයක් පැහැදිලිවම ඩෙස් නම්බර් මේකේ දැම්මොත් පැහැදිලිවම ස්ටුඩන්ට් නම්බර්. අනිකදී ඔයගලන්ට තේරෙයි එක පැත්තකට දාන්න බැරි වෙන්නේ මොකක් හින්දාද කියලා. හරි දැන් ලියාගමු මෙහෙම. පොඩි සටහනක් කියන්නේ. මේක ඇඳන් ඉහත ස්ටුඩන්ට් සහ ඩෙස් තේරුම් අරන් ලියන්න. ඉහත ස්ටුඩන්ට් සහ ඩෙස් ටේබල් දෙක සම්බන්ධ කිරීම සඳහා ඉහත ස්ටුඩන්ට් සහ ඩෙස් ටේබල් දෙක සම්බන්ධ කිරීම සඳහා තේරුම් අරන් ලියන්න පුතේ. ඉහත ස්ටුඩන්ට් සහ ඩෙස් ටේබල් දෙක සම්බන්ධ කිරීම සඳහා
එක් ටේබල් එකක primary key එක ටේබල් එකක primary key එක ටේබල් එකක primary key එක ටේබල් එකක primary key foreign key ලෙස අනිත් ටේබල් එකට add කළ යුතුයි. foreign key ලෙස අනෙක් ටේබල් එකට add කළ යුතුයි. ඔය කතා කරේ මොකක්ද? one. එනම් එක ක්‍රමය. පළවෙනි ක්‍රමය student table හි STUNO field එක පළවෙනි ක්‍රමය මොකද? student table හි STUNO field එක def table එකක foreign key ලෙස add කළ හැකියි. ආගන්තුක යතුරු foreign key කියන්නේ ආගන්තුක යතුරු. student table හි STUNO field එක ඒ කියන්නේ primary key එක primary key කියලා වරහන් අස්සේ ලියන්න බැරුණ කමක් නැහැ නේ. student number field එක කියන්නේ primary key එක ඉඳ තියෙනවනේ මෙතන චූටියෙන් ලියන්න primary key එක primary key එක base table එකට foreign key ලෙස add කළ හැකියි. එවිට මෙන්න මේක අන්ත වෙනවා ආයේ සැරයක් සතුටුයි නේද? මෙන්න මේකට දාලා ආයේ ඉතින් අනිත් වෙනවා මේක අරකට දාලා ඒක වෙන පාටකින් අනිත් student number එක ඒකට දැම්මා ඒක අන්ඩර්ලයින් කරන්නේ ඒක මොන key එකද? foreign key FK මේක FK මේක PK මේක PK primary key and foreign මේකෙන් ඕම ඉතලයක් ගහන්න පැහැදිලිව ලස්සනට note එක ලියා ගන්න student table එක දාන්න මේක primary key යටින් දාගන්න PK මේකේ primary key මේක primary key අරකට දාලා දෙන්නේ ඔයගොල්ලන්ට විභාගෙට හොයාගන්න වෙනවා ඒක තමයි foreign key. මේ සම්බන්ධතාවය මොකක් නන්ද? 1 to 1 නම්. මේක ඒකට දාලා එක ක්‍රමයයි ඒක මේකට දාලා තව ක්‍රමයක්. තව එකක් අඳින්න වෙනවා. මේක එකක්. හලෙන්ද. අඳුමේ තියෙන. මේ දත්ත ටික නැතත් අර ෆීල්ඩ් එකවත් අඳින්න දෙටිකයි මේ ටිකයි. බලපුවම පැහැදිලි වෙනවා. කමන්නේ වෙලා ගියත් කමන්නේ. මම ඉන්නේ. ඕක මේ ඇඳලා හදලා එහෙම දාලා පාට දාපු නෝට් එකක් Google Classroom එකේ ඇතුලේ දාලා නැත්තම් කියන්න ඕනේ. ඒක print කරන්න මේකට වඩා චුට්ටක් වෙනස් ඇති නෝට් එක මතක නෑ මට ඒක දාපුවා.
ඒක හැකියාව තියෙනවා නම් අරගෙන මේ ටික කරාට පස්සේ හරි අලව ගන්න උත්සාහ අර කලස් දාලා හදන්න තියෙන්නේ. වන්නම් අලව ගන්න. දැන් කොහොමද ලියන්නේ මේක අපි? මේ වගේ විස්තර දාන්න නැහැ නේ අරකේ. ඒක සාරාංශ නෝට් එකක් වගේ. දෙවෙනි ක්‍රමයක් මම ලියන්නම්. ආයතන කලින් දෙපෙයි. දෙවෙනි ක්‍රමය මේකේ දෙස් නම්බර් එක මේකට දාන්න. දෙස් ටේබල් හි දෙස් නම්බර් ෆීල්ඩ් එක ඒ කියන්නේ PK දෙස් නම්බර් ෆීල්ඩ් එක foreign key ලෙස මොන ටේබල් එකකටද ඇඩ් කරන්නේ? ස්ටුඩන්ට් ටේබල්. ඉස්සරහ ලියපු ආකාරයෙන් තමයි වෙනස් වාක්‍ය. this table හි this field එක නේ. this table එකේ this number කියන field එක. ඒ කියන්නේ ඒක primary key එක. foreign key එකක් ලෙස මේකට ඇඩ් කරන්න පුළුවන්. මම මේක වෙනස් කරන්නද දැන්? හරිද? මේක ඉවරයි නේද? ඉවරයි සර්. දෙවෙනි ක්‍රමයේ කියලා මේක ලියන්න. මේක මෙතනින් අයින් වෙන්නේ. මේක නෑ. මේක තමයි primary key එක මේකේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේකේ primary key එක මේක. මේකට add වෙනවා අලුත් key එක. මේකට add වෙනවා this number. ඒකේ දානවා D1 D2. ඔන්න අනිත් ක්‍රම. එතකොට මේක තමයි foreign key. ඔන්න ඕක තේරුම් ගන්න පුළුවන් නම් පුතේ ප්‍රශ්න ගොඩකට අපිට උත්තර ලියා ගන්න පුළුවන්. මේක මේකට දාන්න. ඒක තේරුම් ගන්නවා කියන්නේ අපි ගොඩ තමයි. මොකද්ද වෙන්නේ? ටේබල් දෙක සම්බන්ධ කරන්න එකක ප්‍රයිමරි කී එක අනිකට දාන්න. 1 to 1 නම් දාන ක්‍රමයේ තේරෙන්න ඕනේ. 1 to many නම් දාන ක්‍රමයේ ඒ තුනට දාන ආකාර තුන විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මේක මේකට දාන්නත් පුළුවන්. දැන් ඉස්සෙල්ලා ක්‍රමයට අනිකට දාන්නත් පුළුවන්. මේක මේකට දැම්මොත් මේක මේකේ foreign key. දැන් foreign key තියෙන student table. ඉස්සෙල්ලා foreign key තිබ්බේ desk table. දැන් primary key එකයි foreign key එකයි තියෙන student table එකේ desk table එකේ primary key විතරයි. කලින් ක්‍රමයේදී student එකේ primary key විතරයි. අරකේ තමයි primary key foreign key තියෙන්නේ. නැවත කරලා දෙවෙනි ක්‍රමයේදී යන්න desk table එකේ desk number field එක PK කියන්නේ primary key එක foreign key ලෙස කමාව දාන්නේ. foreign key ලෙස student table එකට add කළ හැකියි. එතකොට පේන විදිහ. ආපහු සැරයක් ඇඳලා highlight කරගත්තට කමක් නැහැ මේ field එක. primary key වෙනම underline කරන්න. එතකොට primary key දානවා. මේ දාපු එක highlight කරලා ඉතලයකින් මේකට දාන්න. ලස්සනට ගන්න ඒකට. එතකොට හරි. අරක ඉස්සල්ලා ක්‍රමේ ගන්න. ওই දෙක තමයි 1 to 1 සම්බන්ධතාවයේදී දෙන්න පුළුවන් උපරිම අවස්ථා දෙක. හරිද? වෙලාවන කට හරිනේ. අපි 1 to many එකක් කරලම තමයි මේ උදාහරණයක් කරන්න නම් වෙලාව නැහැ. 1 to many කියන එක ලියා ගන්න. අංක දෙක 1 to many. දෙවෙනි ප්‍රධාන මාතෘකාව 1 to many. ඒකනොත් හරියට ප්‍රශ්නේ එක 1 to 1 සාමාන්‍යයෙන් අඩුයිනේ.
one to many. one to many කියන්නේ database table එකක එක record එකක් වෙනත් database table එකක records කීපයක් සමග. එහෙම හිතන්නකෝ. student කියලා table එකක් තියෙනවා. ඒකම ගමු. student number එකයි name එකයි gender. කියන්න එපා. ළමයි ටිකක් ඉන්නවා. ළමයි ඉන්නවා කියලා හිතමු. S1 S2 එහෙම S 200ක්. ළමයි 200ක් ඉන්නවා මේකේ. හරිද? වෙනම පොතක් තියෙනවා. ඒ ටේබල් එකේ තියෙනවා. ඒ ආයතනය අපි හිතමු ආයතනයක් කියලා. course කියන තොරතුරු. ඒකේ තියෙනවා course එකේ අංකයයි course එකේ නමයි. තව විස්තර. ඒකේ පාඨමාලා දෙකක් තුනක් හිතමු. තුනක් තියෙනවා. මොනවා හරි courses තුන. හොඳට අහගෙන ඉන්න. අනිත් දවසේ ආපහු පැහැදිලි කරන්න පුළුවන් සුට්ට කරගන්න. මේකේ තියෙන පාඨමාලා ළමයින්ගේ තොරතුරු. ළමයි ඉන්නවා කී දෙනෙක්ද 200ක්. මේ පොතේ. මේ පොතේ ළමයින්ගේ තොරතුරු විතරයි තියෙන්නේ. මේකේ තියෙනවා පාඨමාලාවල තොරතුරු. ඒ තියෙන පාඨමාලා තුනයි. අපි හිතමු මොනවා හරි network course එකක්, hardware course එකක්, මොනවා හරි courses තුනක් තියෙනවා. එක ළමයෙකුට එක course එකයි කරන්න. දවස් 5ෙම තියෙනවා කියන හිතන්නකො. එක ළමයෙකුට එක course එකයි කරන්න පුළුවන්. හැබැයි එක course එකකට ළමයි ගොඩක් ඉන්නවා. කියන්නේ එක ළමයෙකුට මේ පැත්ත. එක ළමයෙකුට එක course එකයි කරන්න පුළුවන්. හරිද? හරිද? එක ස්ටුඩන්ට් කෙනෙකුට එක course එකයි. මෙයා C1 පාඩම. මෙයා C1. අනිත් එක්කෙනා C2. එහෙම වෙන්න පුළුවන්. 50ක් විතර කරන්නේ C1. ඉතිරි 100 දෙනාම C2. අනිත් 50 C3. පාඨමාලා තුන හදාගෙන ඉන්න. එතකොට මේ පැත්තේ එක්කිනකොට මේ පැත්තේ එක්කින. නමුත් එක පාඨමාලාවක් ගත්තොත් එක course එකක් ගත්තොත් ඒකේ ළමයි ගොඩක් ඉන්නවනේ. නේද? C1 course එක ගත්තොත් පුතේ මේකේ ළමයි ගොඩක් ඉන්නවනේ. එතකොට මේ පැත්තේ මේ පැත්තට සම්බන්ධතාවය 1 to many. ඒකේ එක රෙකෝඩ් එකකට මේ පැත්තේ ළමයි ගොඩාක් ඉන්නවා. මේ පැත්තෙන් මේ පැත්තට එක්කිනා. නමුත් මේකෙන් මේකට ගොඩක් ඉන්නවා. මෙහෙට. කීප දෙනෙක් ඉන්නවා. මෙහි ඉඳන් ගත්තොත් මෙයාට මෙයා විතර. හැබැයි මෙහි ඉඳන් ගත්තොත් මෙහෙට ගොඩාක් තියෙනවා. එතකොට සම්බන්ධතාවය මේ පැත්ත 1 පුතේ මේ පැත්ත 1 මේ පැත්ත many. එතකොට සම්බන්ධතාවය course වල ඉඳන් student 1 to many student ඉඳන් course many to 1. තේරෙනවද නේද? මේ පැත්තේ ඉඳන් මේ පැත්තට many to 1 මෙහි ඉඳන් මෙහෙට 1 to many. අන්නේ වෙලාවේදී මේ දෙක සම්බන්ධ කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. ඒක තමයි දෙවෙනි ෆයිල් එක. මේකේ නම්බර් එක අරකට දැම්මොත් හරි course නම්බර් එක මේකට දැම්මොත් හරි. ඒක තේරුම් ගත්තොත් අපිට දීලා තියෙන එකෙන් හොයාගන්න පුළුවන් කෝකද 1 කෝකද many. මොකද සම්බන්ධතාවය අහනවා විපාක දෙක අතර. ඔයා මෙයයි අතර සම්බන්ධතාවය 1 to many කියලා ලියුවොත් එහෙම වැරදි. 1 මෙයා නෙමෙයි. මෙයා මේ නෙමෙයි. එතකොට හරියට ලියන්න ඕනේ. කියලා තියෙන පැත්ත අනුව හරියට ලියන්න. නිකන් මේවා දිහා බලලා ඔයගොල්ලන්ට තීරණය කරන්න බෑ. ඒක බලමු කොහොමද කරන්න කියලා. එතකොට යම් database table එකක එක record එකක් වෙනත් database table එකක record කීපයක් සමග සම්බන්ධ වෙනවා නම් ඒ සම්බන්ධතාවය මොකද්ද 1 to many. හරි නේද? ඒ කැලල ලියන්න. හරි. ලියාගමු මෙහෙම. මේක පස්සේ විග්‍රහ කරමු ඊට පස්සේ. ලියන්න database table එක. database table එක. අර්ථ දැක්වෙන්නේ ඈ. පාඩම් කරගන්න අපේ database table එකක එක record එකක් database table එකක එක් record එකක් වෙනත් database table එකක වෙනත් database table එකක records කීපයක් සමග records කීපයක් සමග
සම්බන්ධ වේ නම් යම් database table එක record එකක් වෙනත් database table එකක record කීපයක් සමග සම්බන්ධ වේ නම් එම සම්බන්ධතාවය one to many way අපි next day උදාහරණයක් හොයලා ඔය උදාහරණය අර්ථ හිතලා කරලා practically කරලා බලන්න one to many එක හොඳටම පුළුවන් වුණාට පස්සේ many to many වලට යන්න ඊට පස්සේ papers ටිකට ගන්න එතකොට ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි papers වල උත්තර ලියන්නේ කොහොමද කියලා ඊට පස්සේ access වල ඉතිරි ටික one to many ඔතන එනකම් පුළුවන්කම තියෙනවා නම් අර one to one එක හදලා නිකන් දෙපැත්තටම හදලා බලන්න දෙකම හරි මේක අරකට දාලා වුණා අරක මේකට දාලා හදලා බලන්න දෙකම කරලා බලන්න නිකන් එතකොට වෙලා ගියාට කමක් නැහැ සිග්නල් හොඳට උඩට යනවා එතකොට one to one කියන එක හරියටම හරි one to many එක අපි next day practically කරලා බලමු එතකොට